වැඩමකොට පූජනීය මහා සංඝරත්නයේද පරම පූජනීය මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි වාසනාවන්ත කාරුණික පින්වතුනි දැන් මේ අපි හැමදෙනාම බලාපොරොත්තු වන්නේ ඊටාම වටිනා කියන තවත් උතුම් පින්කමක් සිද්ධ කරගන්නට විශේෂයෙන්ම අද 2019 4යි 9 වන දින අපගේ ජන්මදිනයේ යෙදුන දවස ඒ නිමිති කරගෙන තමයි මේ පින්කම් පෙළහරම සංවිධානය කරගත්තේ. මීට කලිනුත් අපි දැන් ධර්ම දේශනා කීපයකටම හුක්කන් දුන්නා. දැන් මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීමට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳව තමයි මේ ධර්ම දේශනාවෙන් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න ගුණය මුල් කරගෙනයි මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. අපි නිරන්තරයෙන්ම දන්නවා බෞද්ධ අපි විසින් තුනුරුවන් ගුණ සිහිපත් කරනවා. තුනුරුවන් ගුණ කියවෙන ඒ ගාථා රත්නයෙන් එහි තුල විද්‍යාචරණ සම්පන්න කියන බුදු ගුණය ගැන අපි ධර්ම ශ්‍රවණය කරලා අපි තුල ධර්ම අවබෝධයක් ඇති කර ගන්නට ඕන. විද්‍යාචරණ සම්පන්න කියන්නේ විද්‍යා ධර්මයන්ගෙන් හා චරණ ධර්මයන්ගෙන්. විද්‍යා කියන්නේ විද්‍යා ධර්ම. ඊළඟට තියෙනවා චරණ ධර්ම. මේ විද්‍යා ධර්මයන්ගෙන් හා චරණ ධර්මයන්ගෙන් සම්පූර්ණ තැනට කියනවා විද්‍යාචරණ සම්පන්න කියලා. එතකොට පින්වතුනි විද්‍යාව හැටියට පෙන්වන්නේ අෂ්ට විද්‍යාව. චරණ ධර්ම වශයෙන් කරුණු 15ක් පෙන්නනවා. 15 චරණ ධර්ම කියලා. ඒ අෂ්ට විද්‍යාවන් හා 15 චරණ ධර්මයන් පිළිබඳව යම් අවබෝධයක් අපි මේ මොහොතේ ලබා ගමු. ඉස්ලාම විද්‍යා ධර්ම ටික. ඒ කියන්නේ අෂ්ට විද්‍යා කියලා කියන්නේ. ඒ තමයි ඉද්දි විදං දිබ්බසෝතං පරචිත්ත විදානනං පුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්කු. ඊළඟට විදර්ශනා ඥානය, චතුප්පපාත ඥානය, ආසවක්ඛය ඥානය කියන මෙන්න මේ ඥාන අටට කියනවා විද්‍යා ධර්ම කියලා. ඊළඟට
15ක් ඒ කියන්නේ චරණ ධර්ම 15ක් පෙන්නලා තියෙනවා. ඒතර මේ විද්‍යා ධර්ම 8ත් චරණ ධර්ම 15 යුක්ත නම් විද්‍යාචරණ සම්පන්න කියනවා. භාග්‍යවතුන් වහන්සේ තුල මේ විද්‍යා ධර්ම හා චරණ ධර්ම උපරිම දියුණු කරගෙන තමයි වැඩ හිටියේ. කියන්නේ එතනින් හා දියුණු කරන්න දෙයක් නැහැ. උපරිම කිව්වහම එතනින් ආයේ දෙයක් නැහැ කියන්නේ. එතකොට අෂ්ට විද්‍යාවේ පළවෙනි විද්‍යාව තමයි ඉද්ධිවිද ඥානය. ඒ කියන්නේ එර්ධි ප්‍රාතිහාර පාන නුවරට කියනවා ඉද්ධිවිද කියලා. ඒ කියන්නේ අහසින් යන්න පුළුවන්, පොළොව යට කිමිදෙන්න පුළුවන්, මහ මුහුදේ වතුර යටින් යන්න පුළුවන්, වතුර මතු පිට යන්න පුළුවන්, එක එක වෙස් මාරු කරගන්න පුළුවන්, ඇත් රූප මවා ගන්න, අලි රූප මවා ගන්න, දේව රූප පවා මවා ගන්න පුළුවන්. ඉද්ධිවිද ඥානය කියන 이르දි ප්‍රාතිහාර ඥානය හොඳින් දියුණු කරගත්ත උතුමෙකුට. එතකොට අපිට ඒවා බැරි, අපි ළඟ මේ 이르දි ප්‍රාතිහාර පාන ඥානෙ නැහැ. 이르දි ප්‍රාතිහාර පාන්න පුළුවන්නේ සමත භාවනාව කරලා සිත එකඟ කරගත්ත කෙනෙකුට තමයි ඉද්ධිවිද ඥානය ලබන්න පුළුවන්. ඒ ඉද්ධිවිද ඥානයේ පළවෙනි තැන තමයි ප්‍රාතිහාර පානවා කියන එක. දැන් එතකොට මේ ප්‍රාතිහාර පාන්නට හැම කෙනාටම බෑ. එහෙමනම් ඒ ප්‍රාතිහාර පාන්නට නම් ඒ තරමට හිත දියුණු කරගන්න ඕන. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ තුල මේ ඉද්ධිවිද ඥානය මොනතරම් දුරට දියුණු කරගත්තද කියනවා නම් එක පැත්තකින් ශරීරයේ ගිනි කඳක් පිට වෙන වෙලාවෙම එක පැත්තකින් ගිනි කඳක් පිට වෙනවා, එක පැත්තකින් ජල කඳක් පිට වෙනවා. බුදුරජාණන් වහන්සේ නමකට විතරයි පුළුවන්. ඒකට කියනවා යමා මහ ප්‍රාතිහාරය කියලා. ඒතකොට ඒ තමයි ඉද්ධිවිද ඥානයේ බුදුවරුන් සතුව තියෙන. එතකොට ඒ ඉද්ධිවිද ඥානය සාමාන්‍ය විදිහට දියුණු කරපු රහතන් වහන්සේලාට තමයි සාමාන්‍ය ප්‍රාතිහාර පාන්න පුළුවන්. එතකොට මේ 이르දි ප්‍රාතිහාර ඥානෙ වැඩි වෙන්න එයාගේ ප්‍රාතිහාර පාන ඥානෙ වැඩි වෙනවා. එතකොට නොඑක ආකාරයේ ප්‍රාතිහාරයන් පාන්න පුළුවන් බවට කියන්නේ මොකද්ද? ඉද්ධිවිද ඥානයක්. කන්න එක විඥා ධර්මයක්. එතකොට පින්වත්නි මේ ඉද්ධිවිද ඥානය ලබන්නට නම් ඉද්ධිපාද වඩන්න ඕන. මොනවද ඉද්ධිපාද කියන්නේ? ඡන්ද ඉද්ධිපාදය, විරිද්ධිපාදය, සති ඉද්ධිපාදය, ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ. සති කියන එකක් එතෙන්ද ඉන්නේ නැහැ. ඡන්ද, විරිය, චිත්ත, විමර්ශ. එතකොට ඔන්න 이르දි ප්‍රාතිහාර ඥානය ලබන්න අපි දියුණු කරන්න ඕනේ මොකද්ද? ඡන්ද, විරිය, චිත්ත, විමර්ශ. ඒ වගේ තමයි දිබ්බසෝත ඥානෙ, දිබ්බ චක්කු ඥානෙ, පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චතුප්පපාත ඥානෙ, පරිචිත්ත විඥාන ඥානෙ.
මේ සියල්ල ලබන්න ඉද්ධිවිලි තමයි වඩන්න ඕනේ. ඒකට 이르දිපාද කියලා කියන්නේ. පාද කියන්නේ කොටස්. ඒතර 이르දියේ කොටස් වලට කියනවා 이르දිපාද නැත්නම් ඉද්ධිපාද කියලා. එතකොට දැන් ඔබලාට පැහැදිලි 이르දි ප්‍රාතිහාර පාන්නා වූ නුවණ ඉද්ධිවිද ඥානය. ඊළඟ දිබ්බ චක්කු දිවස් නුවණ. ඒ කියන්නේ දැන් අපිට මේ ඉන්න සීමාවෙන් එහා වෙන දේවල් පේන්නේ නැහැ. ඇයි ඒවා පේන්නේ නැත්තේ? අපිට ගෝචර නැති හින්දා. හැබැයි දිබ්බ චක්කු ඥානය තියෙනවා නම් මේ ඉදිරිය බලනකොට පින්වත් මේ ධර්මශාලාවේ පින්වත් ඔබලා පේනවා වගේ දසදහසක් ලෝක ධාතු ඉන්න සියලුම සත්‍යෝ පේන්න පටන් ගන්නවා. ඒ තමයි දිබ්බ චක්කු ඥානය. දිවස් නුවණ. ඒ වගේම ඊළඟ එක තමයි දිබ්බ සෝත. දෙවියන් පවා කතා කරන ඒවා මනුස්ස ලෝකේ දිබ්බ සෝත ඥානය දිනවන අහන්න පුළුවන්. දෙවියන්ට කොහොමද දිබ්බ සෝත තියෙනවා. දිවකම් කියලා කියන්නේ. එතකොට පින්වතුනි ඊළඟට පරචිත්ත විඥාන ඥානය. අනුන්ගේ සිත් දක්නා වූ නුවණ. පරචිත්ත කියන්නේ අනුන්ගේ සිත් කියන්නේ. විඥානන කියලා කියන්නේ දැන ගැනීම. ඥානය කියන්නේ නුවණ. අනුන්ගේ සිත් දැන ගන්නා වූ නුවණ. දැන් අපේ ඉදිරියට කෙනෙක් එනවා නම් ඒන කෙනා මොනවා හිතනවද කියලා අපි දන්නේ නැහැ. සමහර අපිට යා හොඳ දෙයක් කරන්න දෙනවා. සමහරට අපිට නරක දෙයක් කරන්න දෙනවා. හැබැයි අපි දන්නේ නැති හින්දා යා හිතන දේවල් අපිට අතුලා ගන්න බෑ. දැන් විශේෂයෙන්ම අනුන්ගේ සිද්දක්නා වූ නුවණ පහළ වුණාට පස්සේ එයාට ඒ දේවල් දකින්නට පුළුවන් වෙනවා. ඒ දේවල් අහන්න පුළුවන් වෙනවා. ඒ වගේම අනුන්ගේ සිත් දකින්න පුළුවන් වෙනවා. ඊළඟ පුබ්බේ නිවාසානුසය. කියන්නේ పూర్වයේදී නිවාස කියන්නේ ජීවත් වෙන තැන. ජීවත් වන ආකාරය, ජීවත් වන ස්වභාවය. ආන්ගේ ස්වභාවය දක්නා වූ නුවණ පෙන්නනවා දිබ්බ පුබ්බේ නිවාසානුසති ඥානය. ඔය ටික කියනවා පංච අභිඥා. මොනවාද? ඉද්ධිවිද, දිබ්බසෝත, දිබ්බ චක්කු, පුබ්බේ නිවාසානුසති, පරචිත්ත විඥාන ඥානය කියන පහයි. එතකොට පින්වත්නි ඔය පහට තව එකක් ඇති වෙනවා මනෝමිද්ධි ඥානය කියලා. ඒ කියන්නේ මොකද්ද? අර චුල්ලපන්තක හාමුදුරන් තිබුණේ මොකද්ද? මනෝවිද්‍ය. ඒ කියන්නේ තමන් වගේ තවත් මනසින් තමන් වගේ තවත් රූප මවන්න පුළුවන්. අන්න ඒක තමයි මනෝවිද්‍ය ඥානය. දැන් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ රජෝහරණං කියන ගාථාව කියමින් වැඩ ඉඳලා රහත් වෙන බව දැනගත්තා. උන්වහන්සේ තියලා අනික් පිරිස වැඩම කළා. දානවල දන්න පෙර අන්න පන්සලේ හිමිනමක් ඉන්න වැඩම කරගෙන. උපාසක කෙනෙක් යනකොට එක වගේ ස්වාමීන් වහන්සේලා 500යි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා 500ක් ඉන්න එක්කෙනෙක් නෙවෙයි කියලා ඊට පස්සේ වාග්යතුන් වහන්සේ වදාලා ඉස්සරහින් ඉන්න කෙනාට නම කතා කරලා එයාගේ අතින් අල්ලන්න. එතකොට පිරිස අතුරු දානවා. අන්න එතකොට පින්වත්නි තමන්ගේ වගේම
රූප මවාගෙන ඉන්නේ මනෝමිද්දි ඥාණයෙන් වැඩ ඉන්නේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේගේ ඒ මනෝම රූප අතුරුදහන්. ඒතර මනෝම රූප කියන්නේ මනසින් මවන රූප කියන්නේ. අනුන්ට පෙනෙන්න සලසන්න පුළුවන් ඒක 이르දි ප්‍රාතිහාරයක් කියලා. ඒතර මේ ශාසනයේ මනෝමිද්දිලාභී භික්ෂුන් අතර අගතරුතුරේ වැඩ සිටිය චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ. ඊළඟට විදර්ශනා ඥානය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන අනිත්‍ය කියලා එකක්. දුක්ඛය අනාත්මය අසුභය කියලා එකක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධේ නැත්නම් නාම රූප ධර්මතාවයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ස්වභාවය දක්නා වූ නුවණට කියනවා විදර්ශනා ඥානය කියලා. එතකොට ඥාන 7යි. 8 වෙනි ඥාන මොකද්ද? ආසවක්ඛ්‍ය ඥාන. ආශ්‍රව ධර්මයන් ඡේ කිරීමේ නුවණ. මොනවාද ආශ්‍රව කියන්නේ? කෙලස්. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා අපේ හිතේ කුණු වෙලා පල් වෙලා තියෙන කෙලස් වලට තමයි ආශ්‍රව කියලා කියන්නේ. ආන්ගේ කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මෙන්න මේ ආශ්‍රව ධර්ම දියුණු කරන්නේ ප්‍රහාණය කරන්නේ නැතුව අපිට මාර්ගඵල ලබන්න බෑ. ඒක රාසවක්ඛ්‍ය ඥානය තුලින් මෙන්න මේ ආශ්‍රව ධර්ම ඡේ කිරීමයි වෙන්නේ. ඒ කියන්නේ සංසාර බැමි ටික නැති වෙනවා. සසරට අපි ගෙනියන්නා වූ කෙලෙස් ස්වභාවයේ මේ ආශ්‍රව ධර්ම යටපත් වෙලා යනවා. ආන්ගේ ආශ්‍රව ධර්ම යටපත් කරන ඥාණයට කියනවා මොකද්ද? ආසවක්ඛය ඥානය කියලා. එතකොට ඔන්න ඔය ඥාන අටට කියනවා පින්වත්නි මොකද්ද? අෂ්ට විද්‍යාවන් කියලා. කියන්නේ ස්වාමීන් වහන්සේත් එක්ක ඉද්ධිවිද ඥානය, දිබ්බසෝත ඥානය, දිබ්බ චක්කු ඥානය, පරචිත්ත විඥාන ඥානය, පුබ්බේ නිවාසානුස්සති, පුබ්බේ නිවාසානුස්සති ඥානය, මනෝ විද්‍ය ඥානය, ආසවක්ඛ්‍ය ඥානය හා විදර්ශනා ඥානය. ඔන්න එතකොට පින්වත්නි මේ ඥාන ටික පහළ කරගත්ත උත්තමයන් වහන්සේ විද්‍යා ධර්මයන්ගෙන් යුක්තයි. ඊළඟට මොනවාද? චරණ. චරණ කියන්නේ හැසිරීම. එතකොට චරණ ධර්ම පෙන්වනවා 15ක්. පළවෙනි එක තමයි මොකද්ද? ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන සීල ශික්ෂාව තුළ හික්මෙන බවට, සිත කය වචනේ මනාව සංවර කර ගන්නා වූ බවට ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා කියනවා. අපි ওই පංචශීල අටශීල ආජීවට්ටමක සීල වශයෙන් දස සීල් ආදි වශයෙන් අපි ගන්න මේ සීලය ප්‍රාතිමොක්ඛයයි. ඒක විද්‍යා ධර්මයක් නෙවෙයි මොකද්ද? සරල ධර්මයක් කියන්නේ හැසිරීලා දිනු කර ගන්න ඕනේ කියන්නේ. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය කියන්නේ චක්කු ඉන්ද්‍රිය, සෝතින්ද්‍රිය, ගාහනින්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනෝ ඉන්ද්‍රිය කියලා.
එතකොට මේ ඇහෙන් කරේ නහයෙන් දිවෙන් කයෙන් මනෙන් කියන මෙන්න මේ ආයතනයන්ගෙන් අපි අරමුණු ගන්නවා. ඒ අරමුණු ගන්නකොට ආන්ගේ අරමුණු වලට ලෝභ දෝෂ මෝහ ඇති කරගන්න නැතුව ඇලෙන්න ගැටෙන්න බැඳෙන්න මුලා වෙන්න තැවරෙන්න දෙන්නේ නැතුව ඉන්ද්‍රයන් ටික සංවර කරගන්නා වූ සීලයට කියනවා මොකද්ද? ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඒකට චරණ ධර්ම දෙකයි. ඊළඟට ජාගරියානු යෝගය කියලා එකක් තියෙනවා. ආහාරයේ මාත්‍රාඥතාවය කියලා තියෙනවා. ජාගරියානු යෝගය කියන්නේ මොකක්ද? නිදි බැලීම. ඒ කියන්නේ ගෙවල් වලට වෙලා ටීවී බලමින් නිදි මරණ එකද? මේ කියන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා ගුණධර්ම දියුණු කිරීම සඳහා අනලස්ස නොනිදා භාවනා කරන බවට කියනවා මොකද්ද? ජාගරියානුයෝගී කියලා. අන්න ඒ කියන්නේ අපි නිින්ද ඕන, හැබැයි නිින්දට යන්න නොදී අපි හික්මීම ඇති කරගන්න ඕන. ඒකත් එක පැත්තකින් අපි ළඟ මහා ගුණධර්මය වීර්ය පාරමිතා වැඩෙන. අන්න ඒ නිසා මෙන්න මේ තරණ ධර්මතාවය අපි ඇති කරගන්න ඕන. ඊළඟට පෙන්නනවා මොකද්ද? පමණ දැනගෙන දානි වැළඳීම. ඒකට කියන්නේ ආහාරයේ මාත්‍රාඥතාවය කියලා. ඒ කියන්නේ පින්වතුනි ලැබුණ පළියට ඌරන් වගේ අනුභව කරන්නේ නැතුව සිහිය පිහිටුවාගෙන මම මොකටද මේ දාන ටික වළඳන්නේ? ආන්ගේ ආහාර මාත්‍රාඥතාවය දැනගෙන වැඩි ආහාර පාන ගන්නේ නැතුව ජීවත් වෙන ස්වභාවය. ඒක පමණ දැනගෙන දන් වැළඳීම ආහාරයේ මත්ඤ්‍යතාවය කියලා කියන්නේ. මේ හැම එකක් තුළින්ම තියෙන කෙලෙස් නැති වෙන එක පිළිබඳ. මොකද ආහාර පිළිබඳව අපේ කැමැත්ත තියෙන නිසා මේ විදිහට ආහාර වලට තියෙන කැමැත්ත අයින් කරගන්න කියලා කිව්වේ අපේ තණ්හාව නැති කරලා. දැන් නිින්දට අපි කැමැති නම් ගුණධර්ම වඩන්න නැත්තම් නිදි මරාගෙනම භාවනා කරන්න කිව්වේ අපි කෙලෙස් නැති කරගන්න. ඊළඟට පින්වත්නි හිරියොතප්ප කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ලැජ්ජාවයි බයයි. මෙතන කියන්නේ ලැජ්ජාව අකුසල් කරන්න තියෙන හිතේ ලැජ්ජාව. හිරි. ඒ ලැජ්ජාව නැත්තම් මොකද්ද කියන්නේ ඒකට? අහිරිත. දැන් සමහරු ඔය ලැජ්ජාවයි වෙලා. ඒ වගේම තමයි බිය. ඔය බියත් අනවශ්‍ය බියක් අපි ළඟ තියෙන බොහෝ විට. අකුසලයට ඇති ලැජ්ජාවයි අකුසලයට ඇති බයයි තමයි හිරියොතප්ප කියන්නේ. නැතුව අපි යක්ෂ භූතයන්ට තියෙන බයක්වත් ඒ වෙන මොකක්වත් නෙවෙයි පින්වතුනි. මෙතන කියවෙන්නේ අකුසලයට තියෙන ලැජ්ජා බය ඇති කරගන්නට කියන කාරණාව. ඊළඟට සද්ධාව
සද්ධාව කියලා කියන්නේ සද්ධාහති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝ රත්නයේ පිළිබඳව ඇති කරගන්නා වූ නොසෙල්වෙන පැහැදීම සද්ධාවයි. එතකොට මේ සද්ධාව තියෙන හින්දා තමයි මේ පිංගුතුල මේ බණ අහන්නේ. සද්ධාාවක් එහෙම නැත්තම් ඕවා කරලා වැඩක් නැහැ. ඕවා බොරු වැඩ කියලා ඒ වයින් සමහරවිට අයින් වෙනවා. ඉතින් ආංගික නිසා මේ සංසාරික ගමන කෙටි කර ගැනීමේ මූලික බීජය, මූලික අඩිතාලම තමයි මොකද්ද? සද්ධාව කියන එක. මේ සද්ධාව දියුණු වෙන තරමටම පින්වත්නි අපේ ඉදිරි ගමන අපිට යන්න පුළුවන් වෙනවා. ඊළඟට ශ්‍රුතය. ශ්‍රුතය කියන්නේ බාහු සත්‍යංච සිප්පංච. බහුශ්‍රුත බව, ඒ කියන්නේ ධර්මය අහලා ධර්මයේ පිළිබඳව හිතේ තියෙනා වූ බහුශ්‍රුත බව. ඉතින් නිතර නිතර අපි බණ අහන්න ඕනේ. ආලවක සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේගෙන් ආලවක අහනවා කතංසු ලබති පඤ්ඤා. ප්‍රඥාව ලැබෙන්නේ සියල්ල ලැබෙන්නේ මොනවයින්ද? සද්ධාව දියුණු කර ගැනීමෙන්ම. සද්ධාවට අනුව අපි වැඩෙනවා. සද්ධාව පිරෙන්න අපි විනාශ වෙලා යනවා. එතකොට අපි හැමදෙනාම පින්වත්නි ශ්‍රද්ධාවෙන් දියුණුන පිරිසක් වෙන්න ඕනේ. කයිගේ සද්ධා දරන් කියලා. ඒ නිසායි අපිට ශ්‍රුතය ඇති කරගන්න පුළුවන්. බණ අහන්න පුළුවන්. ශ්‍රුතය ඇති වෙන්නේ, බහුශ්‍රුත භාවය ඇති වෙන්නේ සද්ධාව තිබ්බොත්. අන්න සද්ධාවෙන් බණ අහනකොට මොකද වෙන්නේ? ත්‍යාගය දන් දෙන්න හිතෙනවා. ඇයි දානේ ආනිසංස අහනවා අපි. දන් දීමේ වටිනාකම, සසර බියකරු බව හිතනකොට අන්න ඒකේනා සසරින් ඈතර වෙන මාර්ගයට යනවා. සද්ධාව ඇති වුණාම දන් දෙනවා. දන් දෙනකොට ඒකේනා ළඟ ඒ දානේ නැමැති ගුණ ධර්ම දියුණු වෙනවා. ත්‍යාගය පුරුදු කරන්න පටන් ගන්නවා. ත්‍යාග තව එකක් ඇති වෙනවා ස්මෘති කියලා. ස්මෘති කියන්නේ මොකද්ද? මෙනෙහි කිරීම නැත්තම් සතිය. ඒක ස්මෘතියයි. ඊළඟ එක පඤ්ඤා. මොන ප්‍රඥාවද? සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා කියලා පඤ්ඤා ප්‍රඥාවන් ආකාර තුනකට බුද්ධ ශාසනයේ පෙන්නලා තියෙනවා. අන්න ප්‍රඥාවත් දියුණු වෙගෙන යනකොට අන්න යා ක්‍රමක්‍රමයෙන් මේ සංසාරයෙන් එතර වෙන කෙනෙක්, අමා මහ නිර්වාණ ධාතුව ලබා ගන්නා කෙනෙක් බවට පත් වෙනවා. ත්‍රොන් ඔතන තියෙනවා දැන් චරණ ධර්ම කීයක්ද? 15ක් කියුණා. මොනවද ඒ 15? ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රාතිමෝක්ඛ සංවර සීලය, ආජීව ජාගරියානුයෝගය, ආහාරී මාත්‍රාඥතාවය,
හිරිය ඔත්තප්පය සද්ධාව ඊළඟට ශ්‍රුතය ත්‍යාගය ස්මෘතිය කියන්නේ සිහිය ප්‍රඥා කියන්නේ නුවණ ඊළඟට පඨම ධානය ဒုတိယ ධානය තෘතීය ධානය චතුර්ථ ධානය කියලා රූපාවචර ධාන හතරක් තියෙනවා. දැන් ඔන්න 15. ඔය ටිකට කියනවා 15 චරණ ධර්ම කියලා. චරණ කියන්නේ හැසිරීම කියන එක. ඒකට අපි නිරන්තරයෙන්ම මෙන්න මේ ධර්මතා 15 අපි තුල වැඩෙන ආකාරයට ජීවත් වෙන්නට අපි උනන්දු වෙන්නට ඕන. ඔන්න ඔය 15 චරණ ධර්මයන් විඥා කියන ධර්මයන් විඥා ධර්මයන් හා චරණ ධර්මයන් පරිපූර්ණ කරගත්ත දියුණු කරගත්ත ආන්ගේ කෙනා පින්වතුනි නිර්වාණ සම්පත්තිය ලබනවා. එහෙනම් මේ අතර බුදුරජාණන් වහන්සේ තමයි අෂ්ට විද්‍යා 15 චරණ ධර්මයන් සම්පූර්ණයෙන්ම දියුණු කරගත්ත මහෝත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඒකයි අපි මාතෘකාව ගාථාවෙම තියාගත්තේ මොකද්ද? විද්‍යාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෞතමං. විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේට වන්දාම ගෞතමං වඳිමි ගෞතමයන් වහන්සේට වඳිමි. එතකොට පින්වතුනි විද්‍යාචරණ සම්පන්න ගුණය. ඒකේ අෂ්ට විද්‍යාවන්ගෙන් හා 15 චරණ ධර්මයන්ගෙන් සමන්විත නිසායි වන්දනමාන කරන්නේ. පින්වතුනි විද්‍යාචරණ සම්පන්න ගුණය. ඒකේ අෂ්ට විද්‍යාවන්ගෙන් හා 15 චරණ ධර්මයන්ගෙන් සමන්විත නිසායි වන්දනමාන කරන්නේ. එතකොට මේ අෂ්ට විද්‍යාවන් ලබන්න මේ 15 චරණ ධර්මයන් අපි ලබන්නට අපි දියුණු කරගන්නට ඕන අර මුලින් ප්‍රකාශ කරපු විදිහට ඡන්ද විරය චිත්ත විමර්ශා කියන ඉද්ධිපාද ධර්මය. අපි මේ සංසාර ඉද්ධිපාද වඩනවා නම් ඉක්මනින් නිවනට යනවා. ඉද්ධිපාද නොවඩන තාක්කල් අපි සසරට වෙලා ඉන්නවා. අන්න ඒ නිසා පින්වත්නි අපි හැමදෙනාම සිහියෙන් නුවණින් අවබෝධයෙන් යුක්තව විද්‍යා ධර්ම දියුණු කරගන්නට චරණ ධර්ම දියුණු කරගන්නට කටයුතු කරගන්න ඕන. ජීවිතයේ ගෙවන තප්පරයක් පාසා මොහොතක් පාසා අපි ළඟ අපේ හිතෙහි ගුණධර්ම දියුණු වෙන්න ඉද්ධිපාද වැඩෙන්න ඉද්ධිපාද දියුණු කරගන්නට ඕන. පරිනිර්වාණ මංචකයේදී වුණත් බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි අප්‍රමාදීව වූ ඉද්ධිපාද වඩව්. එනම් මේ උසස් වූ අර්ධිපාද ධර්මයන් ඡන්දේ විරිය චිත්තේ විමර්ශාව කියන මේ ධර්මයන් අපි දියුණු කර ගන්න ඕන. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනුවම් මංචකේ වැඩ ඉන්න වෙලාවේ පාපී මාරය ඇවිල්ලා ආරාධනා කරනවා පිරිනුවම් පාන්න කියලා. ආනන්ද හාමුදුරුවන්ගේ මනසට මාරය ආවේශ වෙලා හින්දා ආනන්ද තථාගතයන් වහන්සේ පිරිනිවනට වැඩම කරවනවා කියලා සඳහන් කළාම
පාපි මාරයාගේ ආරාධනාව බාරගත්තා. ඒ බාර ගන්න කලින් ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද ඉද්ධිපාද වඩපු කෙනෙකුට කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් ආනන්ද තථාගතයන් වහන්සේ ඉද්ධිපාද වඩලා ඉන්නේ කියනකොට ඒක තේරෙන්නේ නැහැ. තුන් පාරක්ම බැලුවා නැති නිසා උන්වහන්සේ ආය සංස්කාරය අත්හැරියා. එතනින්ම පේනවා ඉද්ධිපාද දියුණු කරපු කෙනෙකුට තමන්ගේ ආයුෂේ පවා සංස්කරණය කරගන්න පුළුවන්. වර්ණීය ආදිය දියුණු කරගන්න පුළුවන්. එහෙනම් අපි භාවනා කරනවා කියලා, දන් දෙනවා කියලා, සිල් රකින්නවා කියලා, ගුණදහම් පුරනවා කියලා අපි කරන්නට ඕන මොකක්ද? මෙන්න මේ එර්ධිපාද හොඳින් අවබෝධයෙන් දියුණු කරගන්න. එහෙම දියුණු කරගෙන යනකොට ඉර්ධිපාද ධර්මයේ වැඩෙනවා. නිර්වාණය පැත්තට අපි ටික ටික ගමන් කරනවා. පසුව පිරිනොම් පාන්න සූදානම් වෙන වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා ස්වාමීනි ඔබ වහන්සේ වැඩ ඉන්න කල්පයක් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේට එහෙම ආරාධනා කරන වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරලා ඉන්න බව සිහිපත් කළා. ඒත් ආයු සංස්කාරය අත්හරිනවා කියලා කියන්නේ මේ ඡන්ද විරිය චිත්ත විමර්ශා කියන ඉර්ධිපාද නිසා ඒ සංස්කාර ධර්මය සංස්කරණය කිරීම හදා ගන්නා වූ ස්වභාවය නැති කරනවා කියන අවස්ථාවයි. එහෙමනම් පින්වත්නි සංස්කාර ධර්මය විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා. හැබැයි ඒ විනාශ වුණාට ඒ නැති වුණාට ඒ වටහා ගන්නට පුළුවන් නුවණක් බොහෝ විට අඩුයි. එහෙම නැත්නම් ඒ ඉර්ධිපාද වඩාගෙන නිර්වාණයට යන මාර්ගයේ දන්නේ නැහැ. ඉර්ධිපාද වලින් කොහොමද මේ ගමන නැති කරන්නේ කියන කාරණාව. ඉතින් ඒ නිසා අපි මේවා දන්න කියන ආචාර්යවරු ළඟට ගිහිල්ලා කොහොමද මේ ඉද්ධිපාද වඩන්නේ, කොහොමද මේ භාවනා මාර්ගය වඩන්නේ කියලා අපි අහගෙන ඒ විදිහට අපි පුරුදු පුහුණු වෙන්නට ඕන. ඒ කියන්නේ පසලස් චරණ ධර්ම හා විද්‍යා ධර්ම තමයි අපි ළඟ දියුණු කරගන්නට ඕන. ඒ සඳහා ඉද්ධිපාද වඩන්න ඕන. අතීතයේ මේ ලෝකයේ යම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නමක්, ආර්ය උතුමන් වහන්සේ නමක් අතීතයේ පහළ වුණා නම් ඒ උතුමන් වහන්සේලා මේ ඉද්ධිපාද වඩලයි සසරින් නිදහස් වුණේ කියලා. ඉතින් වර්තමානයේ අනාගතේ මේ සසරෙන් යමෙක් නිදහස් වෙයිද? ඒ නිදහස් වෙන්නේ මේ ඉද්ධිපාද වඩපු කෙනෙක්. පින්වත්නි, අපි මල පූජා කළත් එතන ඉද්ධිපාද තමයි වැඩෙන්නේ. එකපාරක් ස්වාමීන් වහන්සේ දකින්නකොට අත් දෙක එකතු කරලා වැන්දා කියන්නේ ඉද්ධිපාද තමයි වැඩෙන්නේ. බස් එකේ යනින් ගමන් බුදු පිළිමය දැකලා පාරයිනේ තියෙන හුනස්ටින් නැගිට්ටා කියන්නේ එතන ඉද්ධිපාද වැඩෙනවා. ඒ වුණාට ඒ කාරණාවල් තුලින් ඉද්ධිපාද වැඩෙනවා කියන කාරණාව අපිට වැටහෙන්නේ නැහැ. ඒ වැටහෙන්නේ නැතිකම නිසා අපි මොකද කරන්නේ? මේ භයානක සංසාරේ යන්න කැමති වෙලා කුසල මාර්ගයෙන් බැහැර වෙනවා. ඉද්ධිපාද ආදී ධර්මයන් වැඩිමෙන්
අයින් වෙනවා. එහෙනම් මේ ඉන්න හැම කෙනාම වාසනාවන්තයි. මේ ඉන්න හැම කෙනාටම මාර්ගඵල ලබන්න පුළුවන් මේ ආත්මෙම. ඒකට පින්වත්නි ඉද්ධිපාද වඩන්න. මාර්ගඵල ලබන්න පුළුවන් කියලා එකට සාදුකාර දුන්න කියලා මාර්ගඵල එහෙම හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ මොහොතේ අරමුණු කරගෙන ඉද්ධිපාද වැඩුවා නම් හරි. ඡන්දයයි විරයයි චිත්තයයි විමර්ශාවයි. ඒ කියන්නේ කැමැත්තයි වීරියයි අදිෂ්ඨානයයි නුවණයි. ඔච්චරයි අපිට දිනු කරන්න තියෙන්නේ. ඔන්න ඔය ටික දිනු කරගෙන යනකොට හැබැයි ඔය ටික දිනු කරන්න අපිට ඔය ටික කියලා දෙන්න කෙනෙක් ඕනේ. ඡන්ද විරේ චිත්ත විමර්ශහ කොහොමද වැඩෙන්නේ? දානය තුලින් කොහොමද? සීලය තුලින් කොහොමද? භාවනාව තුලින් වැඩෙන්නේ කියන කාරණාව තේරුම් ගත්ත කෙනෙකුට නිවන් දකින්න හරිම ලේසියි. දැන් මේ මල් ටික දිහා බලද්දී උනත්, පහන් ටික දිහා බලද්දී උනත්, බුද්ධ පූජා පවත්වන වෙලාවට උනත් ඒ හැම එකක් තුලම සිතෙහි ඉද්ධිපාද නම් වූ කුසල් වැඩෙනවා. කුසලය පරිපූර්ණ වීමෙන් නිර්වාණය පැත්තට ගමන් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මායාගේ මාර්ගයෙන්, මායාගේ බලවේගයෙන්, මායාගේ රාජධානියෙන් නිදහස් වෙන එක. හැබැයි මායාගේ මේ බැමි වලින් ලේසියෙන් නිදහස් වෙන්න බෑ. අපහසුයෙන් හරි මාර රාජධානියෙන් එතර වුණොත් ඒ තමයි නිර්වාණය. අන්න ඒ නිසා විද්‍යා ධර්මයන් වූ සරණ ධර්මයන් වූ ඒ ලෝකෝත්තර මාර්ග ඥාන උපදවා ගන්නට ටිකක් අපි මහන්සි වෙන්නට වෙනවා. කැපකිරීමක් කරන්නට වෙනවා. ඉද්ධිපාද වඩා ගන්න, සතිපට්ඨානෙ වඩන්නට අපි හැමදෙනාම ඒ මාවත නැත්නම් මැද මාවත, ඒ ඉද්ධිපාද වඩන මාවත දියුණු කරගන්නට ඕන. ඒ සඳහා හොඳ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඕන. නිවන් දකින්න පින තිබ්බත් හැමදේම තිබ්බත් නිවන් දකින්නේ ඒ මොකද පාර දන්නේ නැහැ. එහෙනම් නිර්වාණ මාර්ගයේ ගිය උතුමන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලා උන්වහන්සේ සද්ධා ජාතෝ උපසංකමන්තේ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං හෝදාති ආදි වශයෙන් කියවෙන ආකාරයට කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් ආන්ගේ කෙනා කල්යාණ මිත්‍රව ඇසුරු කරනවා. කල්යාණ මිත්‍රව ඇසුරු කරනකොට කල්යාණ මිත්‍රයන් තුළින් ධර්මය හෙන්ට එනවා. කල්යාණ මිත්‍රයන් කෙරෙහි හිතේ මිත්‍රත්වයක් බැඳෙන්න පටන් ගන්නවා. සද්ධාව ඇති වුණා. සද්ධාව ඇති වෙලා තමයි මේ පින්කම් වල සඳහා යෙදෙන්නේ. එහෙම තමයි ටික අපිට මේ මාර්ගයේ දියුණු කරගෙන යන්නට තියෙන්නේ. අපිට මේ සංසාර ගමනේදී පින්වත්නි
මේ වගේම මීටත් වඩා අවස්ථාවල සමහර විට නිවන් දකින්න තිබ්බ අවස්ථාවම ගහරව ගත්තා. එක්කෝ නිවන් දකින්න තියෙන මාර්ගය අපි අත්හැරගන්නේ ඉඩකඩමක් හින්දා, ධනෙ ටිකක් හින්දා, අපි ඒවා නැති වෙලා යන දේවල්. හැබැයි අපේ ගුණ ධර්ම කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒවා විනාශ වෙන්නෙත් නැහැ. ඒ ගුණ ධර්ම තමයි ටික ටික දියුණු වෙලා කලේ වතුර පිරෙනවා වගේ පිරিলা ගිහිල්ලා අපිට ඒ සැනසිලිදායක తত্ত্বය නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට අපි හැමදෙනාම ශ්‍රද්ධාව හා ගෞරවය හා දිෂ්ඨානය පිහිටුවා ගන්න ඕන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගමනේදී මහ පොළොවේ වැලි ඇට ගානට වඩා මහ මුහුදේ ජලය බිඳු ගානට වඩා මේ ඉද්ධිපාද වැඩිම සඳහා කාලය, ධනය, ශ්‍රමය බොහෝ දේ කැප කරන්නට යෙදුණා. ඒ නිසා නිර්වාණ සම්පත්තිය ලබනවා. ඉතින් නිර්වාණ සම්පත්තිය කියන తত্ত্বය අපිට ලැබෙන්නේ තව කෙනෙක්ගෙන් නෙවෙයි, තමාටමයි මේ தත්ත්වේ තේරුම් ගන්නට තියෙන්නේ. මේ සංසාරේ ඉපදිමින් මැරෙමින් ලෙඩ හැදෙමින් වයසට යමින් යන්නා වූ ගමන මහ දුකක්. මේ දුකෙන් එතර වෙන්නට ඕන. මේ දුකට හේතුව තණ්හාවයි. මේ තණ්හාවේ නිර්වශේෂ නිරෝධයෙන් මේ සසර ගොඩ ගන්න පුළුවන්. සසර අපිට නැති කර ගන්නට පුළුවන්. වෙන ආකාරයට අපේ සිතුවිලි වචන ක්‍රියා පවත්වමින් මේ බුද්ධ ශාසනයේ තුල කටයුතු කරන්න ඕන. බුද්ධ ශාසනයේ තුල පිළිවෙත් ධර්ම පුරාගෙන යනවා කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා භාවනා වඩන එක, නැත්නම් ඉද්ධිපාද ධර්මයේ වඩන එක. මොහොතක්වත් ජීවිතය අත්හරින්න එපා. යනකොටත් ඉද්ධිපාද වඩ යන්න, එනකොටත් වඩන්න, කනකොට බොනකොට නානකොට කියනකොට හැමතැනම හැම ක්‍රියාවක් තුලම සත්‍ය දකින්නට, සත්‍ය පැත්තට යොමු වෙන්නට උත්සාහවන්ත වෙන්න ඕන. මාසයක් කරලා බලන්න හිතේ කෙලෙස් අඩු වෙලා යන ආකාරය. මොකද මේ ධර්මය, මේ නිවන් මඟ කෙලෙස් නැති කිරීම සඳහාමයි බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ. මේ ශාසනය අපිට හදන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ නිවන් සඳහා පිරිය යුතු සියල්ල අපිට පෙන්නලා ඉවරයි. එන අපට තියෙන්නේ ඒ මාර්ගය ඔස්සේ ගමන් කර ගැනීම. ඒ නිවන් මඟ ඔස්සේ යෑම. මේකට නිති පන්සිල් රකින්න ඕන. ඔය අටසිල් සමාදන් වෙලා සීලය ආරක්ෂා කර ගන්න ඕන. භාවනාව දියුණු කරමින් අපි ටික ටික යනකොට විද්‍යා ධර්ම, චරණ ධර්ම දියුණු වෙනවා අපි තුල. ලෞතර බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ අනන්ත කාලයක් ප්‍රගුණ කරලයි සම්බුද්ධත්වයට පත් උනේ. ඉතින් අපි හැමදෙනාම සිත කය වචන ඒකාග්‍ර කරගෙන මේ නිවන් මඟ පූර්ණේ කරගෙන යන්නට ඕන. දියුණු කරගෙන යන්නට ඕන.
අන්න එතකොට අපිට පුළුවන් සසරෙන් නිදහස් වෙන්නට මේ හැම තැනම දසපාරමී පුරනවා, දස උපපාරමී පුරනවා, දස පරමත්ත පාරමී පුරනවා, සත්බොජ්ජංගය ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ හැම දෙම තුල වැඩෙන්නේ ඉද්ධිපාද කියන කාරණා තුනක්. මේ බණ අහනකොටත් ඒ ටික වැඩෙනවා. හැම කටයුත්තක් තුලම හැම ඉරියව්වක් තුලම ඉද්ධිපාද තමයි වැඩෙන්නේ. හැබැයි ඒක වැඩෙන බව අවබෝධයෙන් කළොත් ඒක අවබෝධයෙන් කළේ නැහැ කියලා ඒකේ විපාකෙ හිම අඩු වෙන්නේ නැහැ. හැබැයි සසරදී අපිට ලැබෙන්නේ එයින් දුරු විපාකමයි. ඉතින් සසර පුරා සප ලබන්නට නම් ඒත් ඉද්ධිපාද වැඩිමමයි. සසරෙන් එතර වී නිවන් දකින්නට නම් ඒත් ඉද්ධිපාද irdipaද වැඩිම අෂ්ට විද්‍යාවන් වැඩුණේ irdipaද නිසා. පසළොස් චරණ ධර්මයන් වැඩෙන්නේ irdipaද නිසා. කැමැත්තයි, විරියයි, අදිෂ්ඨානයයි, ප්‍රඥාවයි. ඔන්න ඔය කාරණා ටික තමයි අපිට ප්‍රගුණ කරගන්න තියෙන්නේ. දැන් මේ පින්කම දැන් මේ බණ අහනවා. බණ අහන්නේ කැමැත්ත හින්දා ඡන්ද ඉද්ධිපාද. වීරියක් තියෙනවා. විරි ඉද්ධිපාද. අදිෂ්ඨානයක් තියෙනවා. අදිෂ්ඨාන ඉද්ධිපාද. නුවණ ඒකට කියනවා ප්‍රඥාව කියලා. අන්න එතකොට පින්වත්නි මේ හැම තැනකම මෙන්න මේ ඉද්ධිපාද වැඩෙනවා. එම නිසා අවබෝධයෙන් කරගන්නකොට අපිට මේ කරන පින්කම් ටිකම ඇති, මේ කරන කුසල් ටිකම, මේ කරන භාවනාවම අපිට ඇති නිවන් දකින්න. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? අපි ක්‍රියාවක් කරනවා. ඉද්ධිපාද වැඩෙන්නේ. ඒකකින්ද අෂ්ට විද්‍යාවක් නැහැ. පසළොස් චරණ ධර්ම නැහැ. ඒ කියන්නේ දන් දෙනවා ක්‍රියාවක් විතරයි ඒක. සීල් රකින්නවා භාවනා කරන එකත් ක්‍රියාවක් විතරයි. ඒක අවබෝධයෙන් බැසකෙනේ දාන සීල භාවනා කරගෙන යනකොට ඒකේ තොර නිකන් ක්‍රියාවක් නෙවෙයි. ඒ තුලින් අපේ හිත කුසලයේ පැත්තට හැරිලා ඊතර වෙන මාර්ගයට වැටෙනවා. ඉතින් බුදු සසුනකදී මනුස්සාත්ම භාවයකදී පමණක්ම දැකිය හැකි අවබෝධ කරගත හැකි උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට, උතුම් වූ නිර්වාණ මාර්ගයට පිවිස එයින් එතර වෙන්නට අප හැම දිනාටම මේ පින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව අපි හිතේ ඇති කරගන්නට ඕන. ඉද්ධිපාද වැඩෙනවා බව තේරුම් අරගෙන වැඩ කරන්නට ඕන. තෝතම ප්‍රඥාව වැඩිමින් ඒ තැනට යන්නේ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේට 15 චරණ ධර්මත් උන්වහන්සේට අෂ්ට විද්‍යාවනුත් ඇති උනේ පින්වත්නි සංසාරේ මේ උතුම් මාර්ගය පූර්ණේ කරපු නිසාමයි. උන්වහන්සේ ලබා ගත්තේ. එහෙනම් අපිටත් මෙන්න මේ සංසාර බැම්මෙන් නිදහස් වෙන්නට නම් ඔන්න ඔය ඡන්දය, විරයයි, චිත්තය, විමර්ශාවයි දිනු කරනකොට
බුදුරජාණන් වහන්සේට වගේ මහරහතන් වහන්සේලාට වගේ ආර්ය උතුමන්ට වගේ අපටත් මේ සංසාරයෙන් එතර වී ගන්නට පුළුවන් වෙනවා. ඉතින් එම නිසා සසරෙන් එතර වෙන්නට සියලු දෙනාම දක්ෂ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දක්ෂ වෙනවා කියන්නේ විද්‍යාචරණ සම්පන්න වෙනවා කියන්නේ. ඒක ඉතින් උපරිම තලයට කිසිම අඩුවක් නැතුව බුදුරජාණන් වහන්සේ පත් වුණා. හැබැයි අපිට ඒක ටික ටික පූර්ණේ කරගෙන යන්න පුළුවන්. ලෞතර බුද්ධත්වයට පත් වෙනකොට පූර්ණේ වශයෙන් පුරණ ගුණ ධර්ම එච්චරම පසේ බුදු වෙන්න ඕනේ. ඒත් වඩන්නේ ගුණ ධර්ම පුරනවා කියලා ඉද්ධිපාද භාවනා කරනවා කියලා වැඩෙන්නේ ඉද්ධිපාද. ඒ තුලින් විද්‍යාචරණ සම්පන්න ගුණ දියුණු වෙලා අවශ්‍ය තැනට අපේ හිතපත් වෙනවා. අවශ්‍ය තැනට අපේ හිතපත් කරගන්න පුළුවන්. එහෙමනම් අද දවසේ පින්කම් පෙළහරකටමයි සම්බන්ධ වුනේ. ඒ කියන්නේ විද්‍යාචරණ සම්පන්න ගුණේ දියුණු කළා. අෂ්ට විද්‍යාවන් 15 චරණ ධර්මයන් වැඩෙන මාර්ගයේ දියුණු කරගන්නට යෙදුණා. විශේෂයෙන්ම විතරාගී බුදුරජාණන් වහන්සේ තුල ඒ මහා ගුණ පහළ වුණා. අපටත් ඒ ගුණ පහළ වෙන්නට මේ කරන කුසල් හේතුපනිශ්‍රේ වේවා, පාරමී ධර්මයන් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒව ප්‍රාර්ථනා කරගන්න ගමන් විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය මූලිකත්වයේගෙන කටයුතු කරන්නේ 2018 නොවැම්බර් මාස දඹදිව බුද්ධ වන්දනාව සඳහා සහභාගී වෙච්ච මහනුවර බෝවල ශ්‍රී බෝධිඅංගනාරාම විහාරස්ථානයේහි සුපින්වත් දායක පින්වතුන්ලා තමයි අද මේ පින්කම සිද්ධ කරන්නට මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ.